සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, අපි මේ සුපින්බර අරුණෝදේම උතුම් දහම් පදයක් ශ්‍රවණය කරන්නට මේ සූදානම. ලොවුතුරා අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ජීවිතය පරිපූර්ණ වශයෙන්ම සැපවත් කර ගැනීම පිණිස අනුකම්පාවෙන් වදාළ ධර්මය අපි මේ හිමිදිරි උදෑසන මහන්නේ. පින්වතුනි, අපේ ජීවිත හැම එකම තියෙනවා වටින දේවල් සහ නොවටිනා දේවල් කියලා දෙකක්. එක එක ක්ෂේත්‍රවල අපි කටයුතු කරනකොට අපිට ඒ ක්ෂේත්‍රවලදී වටින දේවල් තියෙනවා, නොවටින දේවල් තියෙනවා. ඒක එක එක්කෙනාට වෙනස්. ඉගෙන ගන්නේ වයසේ ඉන්න දරුවන්ට වටින දේවල් නොවටින දේවල් කියලා තියෙනවා. තරුණ වයසේ ඉන්න අයට වටින දේවල් නොවටින දේවල් කියලා තියෙනවා. වැඩිමහල් අයටත් වටින නොවටිනා කියලා දෙකක් තියෙනවා. ඒකෙන් වටිනා දේවල් ටික අපි සමීප කර ගන්නවා. නොවටිනා දේවල් ටික අපි බැහැර කරනවා. ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. හැබැයි බොහෝ දෙනෙකුගේ ජීවිතවල ඕක තියෙන්නේ පරිබාහිරව විතරයි. එළියෙන්. මේ බාහිර තියෙන ඒ වගේ තමයි වටින නොවටිනා කියන දෙක අඳුනගන්නේ. බාහිර ඒ වගේ නොවටිනා ඒවා බැහැර කරනවා. බාහිර වටිනා දේ ලං කර ගන්නවා. අභ්‍යන්තරයට ඕක ගලපාගෙන නැහැ. අභ්‍යන්තරයටත් ඒකමයි ගලපාගත යුත්තේ. මේ ජීවිතේ සුන්දර කරගන්න කැමති කෙනෙක් ජීවිත අභ්‍යන්තරයට ගලපාගත යුතු බොහොම වටිනා දෙයක් ඒක. ජීවිතයට නොවටිනා කරුණු බැහැර කළ යුත්තේය. ජීවිතයට වටිනා කරුණු ලං කරගත යුත්තේය. අපි හිතමු කෙනෙකුගේ ජීවිතයේ තියෙනවා වටිනාම දේවල්. ඒ වටිනාම දේවල් පවා එයා සසඳලා බලන්න ඕන. ගොඩාක් වටින්නේ මොකද්ද? ඒ ගොඩාක් වටිනා දේ වෙනුවෙන් සුළු වටිනාකමක් තියෙන දේ පවා අත්හරින්න ඕන. ඒක තමයි අද අවවාදය. අද අපි මේ උදෑසනම ගන්න හිතුවිල්ල, දහම් හිතුවිල්ල, පින් හිතුවිල්ල නොවටිනා දේ බැහැරකොට වටිනා දේ සමීප කරගන්නවා. වඩාත් වටිනා දේ වෙනුවෙන් සුළු වටිනාකමක් තියෙන දේ උනත් කැප කරනවා කියන අදහස. මේක වදාළේ අපේ ශාස්තෘවර මහා කාරුණික බුදුරජාණන් වහන්සේ. අද මේ දේශනාව සඳහා විකාශන දායකත්ව දරනවා ගාල්ලේ පදිංචි පින්වත් දයා දෙදියගල මහත්මිය ඇතුළු දූදරු පිරිස, නිතිලා දෙදියගල මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, ගාල්ල වැලිපත පදිංචි වසන්ත ජයදේව මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා,
එම්.කේ. චන්ද්‍රකාන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා සහ උපාලි ජයරත්න මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසිනුයි අද හිමිදිරි උදෑසනම මේ ධර්ම දානමය පින්කම මේ විදිහට සිදු කරන්නේ. අපගේ ශාස්තෘන් වහන්සේ පින්වතුනේ වටින නොවටිනා දේ සම්බන්ධයෙන් මේන්න මෙහෙමයි ධර්මය තුළ වදාලේ. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවක්. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්තා සුඛං ධීරෝ සම්පස්සං විපුලං සුඛං. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං. ඊතා විශාල සැපයක් බලාපොරොත්තු වෙන කෙනාට ඒ වෙනුවෙන් සුළු සැපය අත්හරින්න පුළුවන් වෙන්න ඕන. විශාල සැපයක් ඉලක්ක කරගෙන ඉන්න කෙනාට ඒ විශාල සැපේ කරා යාම වෙනුවෙන් සුළු සැපයක් අත්හරින්න වෙනවා නම් එයා ඒ සැපේ ඉක්මනින් අත්හැරලා දාන්න ඕන. ඒකට දක්ෂකම තියෙන්න ඕන. ඒ කියන්නේ රත්තරන් මුණ ගැහුණට පස්සේ හනමිටි අතහරින්න තරම් කල්පනාවක් තියෙන්න ඕන. රත්තරන් මුණ ගැහුණට පස්සේ හනමිටිය බදාගෙන ඉන්නවා නම් එයා නුවණැත්තෙක්ද මෝඩයෙක්ද? මෝඩයෙක්. ගොඩාක් වටිනා දේ වෙනුවෙන් සුළු වටිනාකමක් ඇති දේ බැහැර කළ යුතු තැනදී වහා බැහැර කරන්න දක්ෂකමක් තියෙන්න ඕන. චජේ මත්තා සුඛං ධීරෝ සම්පස්සං විපුලං සුඛං. ප්‍රඥාවන්ත තැනැත්තා ඊතා විශාල සැපයක් වන ඒ අමෘත නිවන කැමැතිව ඊතා සුළු වූ කම් සැපය පවා අත්හරින්නේය. ජීවිතයට ඉලක්කයක් තියෙන නුවණැත්තෝ ජීවිතය සම්බන්ධයෙන් සාර අසාර වශයෙන් අඳුනගත්ත නුවණැත්තෝ මේ දේ තමයි සාරවත් දේ, මේ දේ තමයි નિසරු දේ කියලා අඳුනගත්තට පස්සේ අර නිස්සාර එක තුල යම් සැපයක් සොම්නසක් තියෙන්න පුළුවන්. නමුත් වඩා වටිනා දේ වෙනුවෙන් අර සුළු සැපේ අත්හැරලා දානවා. දැන් බලන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ. අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ බෝධිසත්ව අවදිය උන්වහන්සේ රාජ සුකුමාල ජීවිතයක් ගත කරන්නේ. රම්‍ය සුරම්‍ය සුභ කියලා ඍතු තුනට ගැලපෙන මාලිගා තිබුණා. රාජකීය පිරිස අප උපස්ථානට හිටියා. රාජකීය නෘත්‍ය, රාජකීය ගායන, රාජකීය වාදන හැමදේම මේ ඔක්කොමත් එක්ක වාසය කරනකොට ඒ උත්තමයාට තේරුණා මේ කම් සැපය කියලා කියන්නේ తాවකාලික එකක්. මේ කම් සැපයට වඩා ලෞතුරු සැපයක් මේ ජීවිතේ තියෙනවා. ඒ ලෞතුරු සැපේ හොයාගෙන මා යා යුතුයි කියලා අර සැපේ අත්හැරියානේ. අලුයම හෙළන කෙළ පිඩක්සේ ඒ සැපේ අත්හැරියානේ. ඒ සැපේ අත්හැරලා යනකොට ඒ උන්වහන්සේගේ තිබුණු අදිෂ්ඨානය, වීරිය, බල පරාක්‍රමය හරි අසිරිමත්. මහා බිනිස්ක්‍රමණය කරන දවසේ පින්වතුනි චන්න අමාත්‍යවරයාත් එක්ක කාන්තක අසුපිටේ නැගලා රාජමාලිගාවෙන් පිටත් වෙනකොටම අහසේ බැබලි කෙනෙක් පෙනී හිටියා. මනුස්ස ස්වභාවය ඉක්මවා ගියපු මනස්කාන්ත රූපයක් ඇති කෙනෙක් මේ අහසේ පෙනී හිටියා. අහසේ පෙනී හිටලා කියනවා සිද්ධාර්ථ ඔය ගමන ඔබ යන්න එපා. ඔබ මොකද්ද මේ කරන්න යන තේරුමක් නැති වැඩි? ඔබ දන්නවා ඔබ සක්විති රාජ්‍යයකට උරුමකාරයෙක්. අදින් දවස් 7ක් ගියපු තැන සිද්ධාර්ථ ඔබට සක්විති රජවීම පිණිස චක්‍රරත්නය පහළ වෙනවා. ඔබට පුළුවන් මේ සතර මහා දිවයිනම දැහැමින් රාජ්‍ය කරන්න. ඒ නිසා යන්න එපා ඔය ගමන කිව්වා. ඒ කිව්වේ වසවර්ති මාරයා. එක පියවරකින් බැරි වුණා අපේ මහා බෝධිසත්වයන්ව ඒ ගමනේ පිටිපස්සට යවන්න. ඊතා විශාල සැපයක් බලාපොරොත්තු වෙන කෙනා අර සුළු සැපය සැනකින්
වහ අත්හැරලා දානවා. ඒක තමයි ජීවිතයක් ඇතුලේ තියෙන දක්ෂකම කියලා කියන්නේ. සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා කටයුතු වලදී අපි බොහෝ දුරට දකිනවා පින්වතුන්ලා තුල ওই දක්ෂතාවය තියෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට අභ්‍යන්තරයේ ජීවිතයේ දියුණුව ගැන සලකා කටයුතු කිරීමේදී ওই දක්ෂතාවය නෑ. බලන්න දැන් තරුණ වයසේ ඉගෙන ගන්න වයසේ ඉන්න දුවෙකුට පුතෙකුට පුළුවන් නම් මේ අවවාදේ කල්පනා කරන්න. අනාගතයේ අධ්‍යාපනය තුල හොඳ දක්ෂතා ඇති කර ගත්තොත්, හොඳ අධ්‍යාපනික සුදුසුකම් ඇති කර ගත්තොත් අනාගතයේ විඳින්න තියෙන සැපය දැකලා දුවෙකුට පුතෙකුට පුළුවන් නම් මේ දැන් තියෙන తాවකාලික සැපය අතහැරලා දාන්න. ස්මාර්ට් ෆෝන් එකත් එක්ක සතුටු වෙන එක. ඒකෙන් ගේම් ගගහා ඒකෙන් ලබන සතුට. යාළුවෙත් එක්ක නොයෙක් සම්බන්ධකම් ඇති කරගෙන ඒ ලබන සතුට. මේක සුළු සතුටක්. ඒ සතුට පුළුවන් නම් දුවෙකුට පුතෙකුට අතහරින්න. ඒ සතුට නිසා තමන්ගේ මහා සතුට නැසෙනවා කියලා දැකලා. ඇයි හොඳට සාමාන්‍ය පෙළ පාස් වුණොත්, හොඳට උසස් පෙළ පාස් වුණොත්, හොඳ රස්සාවක් කරන්න පුළුවන් විදිහට අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න පුළුවන් වුණොත් එහෙම ඒ දරුවට අනාගතයේ සැපසේ ඉන්න පුළුවන්. හැබැයි අනාගත සැපේ වෙනුවෙන් දැන් තියෙන සොච්චන් සැපය, සුළු සැපය අතහරින්න දක්ෂ වෙන්න ඕන. තේරුණා නේද මේ කියන කාරණේ? ඔය වගේ තමයි හැමදේම පින්වතුනි. මේ ජීවිතය ඇතුලේ යම් සුළු සුළු සැපයන් අපි විඳිනවා තමයි. හැබැයි මේ සැපයන් සසඳ බලන්න ඕන. වඩාත් වටින්නේ මොකද්ද කියලා. එහෙම අඳුන ගන්න කෙනාට ඇත්තටම මේ ජීවිතේ සුන්දර කරගන්න හොඳට අවස්ථාවක් තියෙනවා. මොකද මිනිසෙක් වෙලා උපන්නට පස්සේ පින්වතුනි අපිට නිදහසේ හිතන්න අවකාශයක් තියෙනෝනේ. පටුසිතකින් තොරව නුවණැත්තන්ගේ අවවාද මැද අපිට කල්පනා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කල්පනා කිරීමේ හැකියාව හරියට අල්ලගත්තොත් ඒ අල්ලගත්ත කෙනාගේ ජීවිතය ඇත්තම සුන්දර වෙනවා. එහෙම නැති කෙනාට මේ සුන්දරත්වයේ කරා ජීවිතය අරගෙන යන්න බෑ. එයාට සුපින්බර අරුණෝදයක් කියන්නේ වචනයක් විතරයි. ඊළඟට පින්බර දිවියක් කියලා කියන්නේ වචනයක් විතරයි. ඇත්තම ජීවිතේ පින්බර නෑ. බුදුරජාණන් වහන්සේ ඒ ගැන වදාලා යම් කෙනෙක් අසාරේ සාර මතිනෝ නිස්සාරදී සරුය කියලා අල්ලගත්තොත් සාරේ අසාර මතිනෝ සාරවත්දී අසාරයි නිස්සාරයි කියලා බැහැර කළොත් තේ සාරං නාදි ගච්ඡanti ඒත නැත්තාට සාරය කියන එක වටිනා දේ කියන එක අල්ලගන්න ලැබෙන්නේ නෑ. එයා රැවටිලා. මිච්ඡා සංකප්ප ගෝචරා එයාගේ කල්පනාව වැරදුනා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. බොහෝ දිනකට මේ සමාජයේ ඕකමයි වෙන්නේ. මේ බුද්ධ ශාසනය පැවිදි වෙච්ච භික්ෂූන්ටත් ඔහොම වෙන්න ගියා. එහෙම වෙන්න ගියපු අවස්ථාවල ශාස්ත්‍රුන් වහන්සේ බේරගත්ත තැනුත් තියෙනවා. ඇතැම් පින් නැති අයයන්ට බේරෙන්න බැරුවමත් ගියා. වයසට ගියපු කෙනෙක් මේ බුද්ධ ශාසනයේ මහාන වුණා. බ්‍රාහ්මණ කුලයේ හිටපු යමක්කමක් තිබ්බ මිනිසෙක්. ඒ නිසා ඥාති පිරිවර දන්න අය ඔක්කොමලා වැඩි. වයසට ගිහිල්ලා මහාන වුණාට පස්සේ අර දන්න කියන ඇය ඔක්කොම මෙයාව බලන්න නිතර දෙවෙලේ එනවා. ඒ එනකොට මෙයා වෙනුවෙන් පිරිකර අරගෙන එනවා. මේ භික්ෂුන් වහන්සේට පිරිකර ගොඩාක් හම්බ වෙනවා. ওই පිරිකර හම්බ වෙනකොට මේ භික්ෂුවට ශාසනය ගැන ලොකු හැඟීමක් නැහැ. අපේ ඥාති පිරිවර දීපුවානේ මේ කියලා අර පිරිකර ටික වෙන කාටවත් නොදී ගොඩ ගහන්න පටන් ගත්තා. එතකොට කුටිය පිරිකර වලින් පිරීලා ගියා. දැන් කුටියේ ඒ තැන පිරිකර තියලා ගොඩ ගහලා. වැහි කාලේ ආවා. වැහි කාලේ ආවට පස්සේ පින්වතුනේ මේ ලංකාවේ වගේ නෙවෙයි ඉන්දියාවේ.
එක දිගට 4 මාසෙ වහිනවා. ඒ වැස්සට අර ගොඩ ගහලා තිබුණු පිරිකරවල රෙදි ආදිය තියෙන ඒවා පුස් කන්න පටන් ගත්තා. එතකොට ඔන්න වැහි 4 මාස ඉවරුණාට පස්සේ මේ භික්ෂුවට විශේෂ කටයුත්තක්. පුස් කාපු පිරිකර වේලන්න ඕන. කුටි ඉස්සරහා මිදුලේ එහෙට මෙහෙට රෙදිවැල් බැඳලා මේ රෙදිවැල් වල අර තමන්ගේ පිරිකර වලට හම්බෙච්ච වස්ත්‍ර වනවන දැන් මහා වැඩ. ඔය වෙලාවේ භික්ෂුන් වහන්සේලා උතනින් වැඩම කරනවා. වැඩම කරද්දී භික්ෂුන් වහන්සේලා දැක්කා මේ මහා පිරිකර ගොඩක් මහා රෙදි ගොඩක් මේ එක භික්ෂුවකගේ කුටියේ. ඒ ස්වාමීන් වහන්සේලා ඇහුවා ආයස්මතුනි මේ ඔක්කොම ටික ඔබේ බඩුද? කිව්වා ඔව් මේවා ඔක්කොම මගේ බඩු. මං දන්න කියන අය මට පූජා කරපුවා කිව්වා. කිව්වා ආයස්මතුනි පැවිද්දක් වුණාම සැහැල්ලුවෙන් තියෙන්න එපැයි. මේ විදිහේ ගොඩ ගහගෙන වාසය කරනවා කියන්නේ ගිහියෙක් වගේනේ කිව්වා. ඒ නිසා ආයස්මතුනි බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කළේ මේ සුළු දෙයකින් සතුටු වෙන්න කියලානේ. ওই විදිහට පිරිකර ගොඩ ගහගන්න ගියොත් ඔබේ පැවිද්දත් දුෂ්කර එකක් වේවි. එතකොට මේ භික්ෂුව එකට එක කියාගෙන ආවා. අවවාද පිළිගත්තේ නෑ. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලාට තේරුණා මෙයාට නම් මේක තේරුම් කරන්න පුළුවන් එක නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි අසවල් භික්ෂුව මේ විදිහ අනවශ්‍ය කරදරයක් තමන්ගේ ජීවිතේට ලං කරගෙන බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඒ භික්ෂුවට එන්න කියන්න. දැන් ඕන්නේ භික්ෂුව පැමිණුණා. පැමිණෙන්නේ නොසතුටු හිතින්. දැන් මෙයා දන්නවා මේකට තමයි මේ එන්න කියන්නේ. බුදුරජාණන් වහන්සේ තවවාද කළා භික්ෂුව ඇයි ඔබ ඔය විදිහට කටයුතු කරන්නේ? කාම සම්පත් ඔක්කොම අත්හැරලා දාලා නේද පැවිදි වුනේ? දැන් පැවිදි වෙලත් මේ කාම සම්පත් හොයනවා නම් ඔබේ පැවිද්දේ කිසි අරුතක් නැහැනේ. ඔන්න එහෙම කියනකොට මෙයාට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා අර සංඝ පිරිස මැද්දේ තමන්ගේ සිවුරු අඳන ඔක්කොම කඩලා දාලා නිරුවතින් හිටගත්තා. නිරුවතින් හිටගෙන බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා දැන් මට මෙහෙම දින්න කියන්නේ. ඒ වැඩේ කරපු ගමන් ඒ පුද්ගලයාටම තේරුණා තමන් කළේ වැරදි දෙයක්, ගැළපෙන්නේ නැති දෙයක්, ලැජ්ජාවටපත් වුණා. එහෙම්ම සිවුරු ඇරියා. සිවුරු ඇරලා ගිහි භාවයටපත් වුණා. එතකොට බලන්න අවසානයේ අර පිරිකර ටිකක් හින්දා මහා සැපය විනාශ කරගත්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක භික්ෂුවක් විදිහට මේ සාමණේර උපසම්පදා සිල්පද ආරක්ෂා කර කර ගුණ පුරන්න තිබ්බ අවස්ථාව සම්පූර්ණයෙන් වෙනසී ගියා ආර පිරිකරක් නිසා. හරියට අඳුන ගන්න බැරි වුණොත් සරුදේ, හරියට අඳුනා ගන්න බැරි වුණොත් નિසරුදේ, નિසරුදේ ගැන සරුයි කියලා හිතුනොත්, සරුදේ ගැන નિසරුයි කියලා හිතුනොත් වෙනසෙනවමයි. ඒ නිසා ඕක ලෞකික ජීවිතයටත් ඔහොමයි, ලෝකෝත්තර ජීවිතයටත් ඔහොමයි. අපි හරියට අඳුනගත්තොත් අපේ ජීවිතය සම්බන්ධයෙන් අපිට හොඳට හදාගන්න පුළුවන් පින්වතුනි. ඒ නිසා දකින්න ඕන සාරංච සාරතු ඤත්වා සරුදේ සරුදේ විදිහටම, අසාරංච අසාරතෝ નિසරුදේ નિසරුදේ විදිහට, තේසාරං අධිගච්ඡanti ඒ කෙනාට සාරේම අහු වෙනවා. සම්මා සංකප්ප ගෝචරා. එයාගේ කල්පනාව හරි ගියා. හරි ගිය කල්පනාවක් මේ ජීවිතේට ලැබෙනවා කියන්නේ ඒක පුදුම වාසනාවක්. මේ වර්තමානයේ තාක්ෂණය ගොඩාක් දියුණු වුණාට පස්සේ අපේ මිනිස්සුන්ට වෙච්ච ලොකුම අලාභය තමයි ඒ තාක්ෂණය ඇතුලේ සරු නිසරු භාවය අල්ලා ගන්න බැරුව ගියා. අවසානයේ දැන් බොහෝ දෙනෙක්ගේ ජීවිත තාක්ෂණික උපකරණවල ගොදුරු.
තාක්ෂණික උපකරණේ විතරක් ලං කරගෙන ඒක අතගගා සතුට වෙනවා. පෞල් ජීවිත එහෙන් වෙනසෙනවා. අධ්‍යාපන කටයුතු එහෙන් වෙනසෙනවා. ගුණධර්ම එහෙන් වෙනසෙනවා. දියුණුව එහෙන් වෙනසෙනවා. මිල මුදල් ඔහේ නාස්ති වෙනවා. නැති ප්‍රශ්න ගොඩාක් හැදෙනවා මෙලොවට විතරක්. පරලොවට ඕවා කොහොම බලපායිද? ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ කියන කාරණේ. මේ කියන කාරණෙන් අපි ඔබට අර්ථයක් මඟ පෙන්වීමක් කරන්නේ. ඔබ මේක ගලප ගන්න ඕන තම තමන්ගේ ජීවිතවලට සුදුසු ආකාරයෙන්. තමන් කරන රැකී රක්ෂා ආදියට, තමන්ගේ පවුල් සංස්ථාව ඇතුළට, තමන්ගේ ලෞකික ජීවිතයට සහ තමන්ගේ ලෝකෝත්තර ජීවිතයට මේ පරියාය ගලප ගන්න. හරි දේ හරියටම අඳුනා ගන්න අපිට උදව් කරන්න පින්වතුනි නුවණැත්තන්ගේ වචන, නුවණැත්තන්ගේ අවවාද. බුදුරජාණන් වහන්සේ කාලේ තවත් සිද්ධියක් සිද්ධ වුණා. දුප්පත් තරුණයෙක් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහලා පැවිදි වුණා. මේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ දහම් චාරිකාවේ වැඩම කළා. දැන් අද කාලේ වගේ නෙවෙයිනේ. දුර බැහැර ගෙවාගෙන භික්ෂුන් වහන්සේලා චාරිකාවේ වඩිනවා. එතකොට තමන්ගේ ගම්දනව් ප්‍රදේශ අත්හැරියාට පස්සේ ආය ආරංචියක්වත් ලැබෙන්නේ නැහැ. ගොඩාක් දුරට යනවා. ලංකාව වගේ නෙවෙයි දඹදිව. සෑහෙන විශාල ප්‍රදේශයක්. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ ගොඩාක් දුරට වැඩම කළා. ඒ භික්ෂුන් වහන්සේ දුර වැඩම කරලා ඉද්දී තාත්තා අසාධ්‍ය වුණා. තාත්තා අසාධ්‍ය වෙලා බේරගන්න බැරුව තාත්තා මරණාසන්න තැනට එනවා. මරණාසන්න තැනට එනකොට මේ භික්ෂූන් වහන්සේගේ වැඩිමහල් සහෝදරයා අයියා. ඒ අයියාට කතා කරලා අර තාත්තා කිව්ව පුතේ මම ආයේ ගොඩේ ඉන්න එකක් නැහැ. ඒ නිසා මං ගාව තියෙන මේ සම්පත් ටික මම බෙදලා දෙන්න කල්පනා කළා. ස්වාමීන් වහන්සේ මහාන වෙන්න ගියපු නිසා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඉඩකඩම් බෙදෙන එකේ තේරුමක් නැහැ. ඒ නිසා මං කහවණු 100ක මුදලක් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් වෙන් කළා. උඹ ස්වාමීන් වහන්සේ වැඩම කරපු කාලෙක මන් දුන්නා කියලා ඒ කහවණු 100 ස්වාමීන් වහන්සේට දීපන් කිව්වා. ඒක දීලා තාත්තා මිය පරලෝ ගියා. කාලෙකට පස්සේ අර ස්වාමීන් වහන්සේ චාරිකාවේ වැඩම කරලා ඔන්න තමන් වැඩ ඉන්න ගම්පියස පැත්තට යලි වැඩම කරනවා. ඒ වැඩම කරපු ගමන් ඉතින් තාත්තාව බලන්ට කියලා නිවසට වැඩම කළා. වැඩම කරද්දී තමයි දන්නේ තාත්තා කාලෙකට කලින් මිය පරලෝ ගිහිල්ලා. ඉතින් ගොඩාක් දුක හිතුණා. ඒ කතා බහේදී අර අයියා තමන්ට දීලා තිබුණු කහවණු 100 මේ ස්වාමීන් වහන්සේගේ අතට දෙන්න සැරසුණා. ඒ දෙන්න ලැහැත් වෙච්ච ස්වාමීන් වහන්සේ අහනවා මොකද්ද? කිව්වා ස්වාමීනි මේකේ තියෙන්නේ කහවණු 100ක මුදලක්. මේ තමයි තාත්තා මිය දෙන්න කලින් ඔබ වහන්සේ වෙනුවෙන් වෙන් කරපු කොටස. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා ওই කහවණු 100ක මුදල මට පිළිගන්න කැප නෑ මම භික්ෂුවක්නේ. ඒ නිසා අයියා ළඟ ওই කහවණු 100 තියාගන්න. මං යම් අවශ්‍යතාවයක් මට වුණොත් එහෙම මං ඔයාලට මතක් කරන්නම් කිව්වා. දැන් ඔන්න කහවණු 100 අයියට බාර දීලා දැන් මේ භික්ෂුව යලි විහාරයට වැඩම කරනවා. දැන් විහාරයට වැඩම කරන්නේ හැබැයි තාත්තාගේ වියෝව හේතුවෙන් ඇතිවෙච්ච දුකෙන් වේදනා විඳ විඳ. දැන් මේ ස්වාමීන් වහන්සේට නිකන් ලොකු මදිපාඩුවක් වගේ දැනුණා. තාත්තා අන්තරා වෙනකොට ළඟ ඉන්න බැරි වුණා. දැන් හරි දුකයි. ඒ දුකෙන් කනගාටුවෙන් යෝනිසෝ මනසිකාරයකින් තොරව වාසය කරද්දී ගමේ පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වඩින්නේ දැන් වෙනදා වගේ හොඳ සිහි කල්පනාවෙන් නෙමෙයි. එහෙම වැඩම කරනකොට මේ ඉන්න ලස්සනට ඇඳගත්ත හැඩකාර ස්ත්‍රියාවක් පාරේ ගියා. දැක්ක ගමන් ඉන්ද්‍රිය අසංවර වුණා. දැන් මේ භික්ෂුන් වහන්සේගේ හිතේ අමුතු චිත්‍රයක් මැවෙනවා. මට තාත්තා දීපු කහවණු 100ක මුදල තිබෙන්නේය.
කහවණු 100ක් කියා කියන්නේ ජීවිතයක් පටන් ගැනීමට බොහොම හොඳ වටිනා ගානකි. මං ඒ නිසා ගිහි වී කහවණු 100න් ජීවිතයක් පටන් ගත යුත්තේය. ඒ ජීවිතය පටන්ගෙන ලස්සන බිරිඳක්ද කැඳවාගෙන මං සැපසේ ජීවිතයක් උපදවා ගත යුත්තේ. දැන් ඔන්න මැවෙන හීනේ මම මේ කිව්වේ. දැන් එහෙම හීනයක් මේ භික්ෂුව මවා ගත්තා. මවාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං කල්පනා කළා සිවුරු වරින්ට. පින්වතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ සත්වයන්ගේ ජීවිතේ විනිවිද දකින්න පුළුවන් ඥානයක් තියෙන උත්තමයානේ. ඉතින් අපේ ශාස්ත්‍රඥ වහන්සේ මේ භික්ෂුවට දුන්නේ වෙනස්ම විදිහේ උත්තරයක්. බුදුරජාණන් වහන්සේ වදාලා ආ භික්ෂුව සිවුරු වරින්ට ඕන නම් ඉතින් සිවුරු වරින්ට කිව්වා. එහෙම කිව්ව ගමන් මේ භික්ෂුවට ලොකු සතුටක්. දැන් බුදුරජාණන් වහන්සේ සිවුරු වරින්ට ලැහැත්ති වෙනකොටම තමන්ට සිවුරු වරින්ට ඉඩ දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවකින් අහනවා ඉතින් භික්ෂුව දැන් සිවුරු ඇරලා ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? ස්වාමීනි මං අලුතෙන්ම ජීවිතේ පටන් ගන්නවා. අලුතෙන්ම ජීවිතේ පටන් ගන්න සිවුරු ඇරපු ගමන් ඔයාට මොනවද තියෙන්නේ? ස්වාමීනි මගේ තාත්තා මිය දෙනකොට මං වෙනුවෙන් මටම කියලා කහවණු 100ක් වෙන් කරලා ගිහින් තියෙනවා. මං ඒ කහවණු 100ෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව හොඳ භික්ෂුව වගේ ගිහිල්ලා ගල් කැට 100ක් අහුලන් ඉන්න කිව්වා. මේ භික්ෂුන් වහන්සේ දැන් අවුරුදු 20ක 25ක 30ක කෙනෙක් මේ. පොඩි ළමයෙක් වගේ පුංචි පුංචි ගල් කැට 100ක් අහුලගෙන ආවා. පොඩි රෙදි පොට්ටනියකට දාලා ගැට ගහගෙන ගල් කැට 100ක් අරන් ආව බුදුරජාණන් වහන්සේ ඉස්සරහට. ඇවිල්ලා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා හා භික්ෂුව දැන් හිතන්න ඔය ගල් කැට 100 තමයි ඔයාලා ළඟ තියෙන කහවණු 100. දැන් මට කියන්න කොහොමද අලුතෙන් ජීවිතේ පටන් ගන්නෙ කියලා ඔය කහවණු 100ෙන්. දැන් ඔන්න මේ භික්ෂුව කියනවා ස්වාමීනි මම ගියපු ගමන් ඉඩමක් ගන්නවා කුඹුරක් කරන්න පුළුවන් වෙන විදිහට. හොඳ තැනක් බලලා මං හොඳ ඉඩම් කැලලක් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඉඩමකට කොච්චරක් විතර යයිද? ඕන ඉඩමකට මෙච්චරයි කියලා කහවණු වෙන් කළා. දැන් ගල් කැට තමයි වෙන් කරන්නේ. ඊට පස්සේ කුඹුරු කරන්න නම් ආයුධ ඕන. ආයුධ වලට මෙච්චරයි. හාන කාලෙට තමන්ටම කියලා හරකෙක් දෙන්නෙක්වත් ඉන්න ඕන. ඒකට මෙච්චරයි. දැන් මෙහෙම එකෙන් එක අයින් කරගෙන ගියා සාමාන්‍යයෙන් ආරම්භයේදී පටන් ගන්න උවමනා කරන කටයුතු ටික. එතකොටම ගල් කැට ඉවරුණා. බුදුරජාණන් වහන්සේ වදාලා කෝ භික්ෂුව පටන් ගන්නත් ඔයා ගාව තියෙන ඒවා මදිනේ කිව්වා. ඒ කිව්ව ගමන් ඇස් ඇරුණා. කිව්ව ගමන් ඒ භික්ෂුවට ඥානෙ පිහිටියා මම මේ කරන්න ගියේ මෝඩ වැඩක්. බුදුරජාණන් වහන්සේ වෙලාවේ වදාරනවා භික්ෂුව න කහා පනවස්සේන තිත්තිකාමේසු විජ්ජති. ඔහොම නෙමෙයි කහවණු වැහි වැස්සත් මිනිසෙකුගේ හිත තෘප්තිමත් වෙන්නේ නැහැ. අපස්සාදා දුකා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. මේ ලෝකේ නුවණැත්තෝ වදාලේ මේ ලෝකේ නුවණැත්තෝ දැක්කේ කාමය කියලා කියන්නේ අල්ප ආස්වාදයක් ඇති මහා දුක්ඛන්දරාවක් කියලයි. ඔබ ඔය වැළඳ ගන්නට යන්නේ අල්ප ආස්වාදයක් ඇති මහා දුක්ඛන්දක්. ඒ නිසා මේ කාරණේ හොඳට තේරුම් අරගෙන කාමයේ කෙරෙහි තියෙන ඇල්ම අත්හරින්න. අපි දිබ්බේසු කාමේසු රතින්සු නාදි ගච්ඡති. මේ කාරණේ නුවණින් දකින භික්ෂුව දිව්‍යමය කාමයටවත් ඇලෙන්න යන්නේ නැත. තණ්හක්ඛය රතෝ හෝති. තෘෂ්ණාවශය කිරීමටම ආසා කරන්නේය සම්මා සම්බුද්ධ ශාවකෝ සම්මා සම්බුදුරජුන්ගේ ශ්‍රාවකයා. ඔය ගාථාව වදාලා. ඔය ගාථාව වදාරනකොට ඒ භික්ෂුවට වීරිය පිහිටියා.
ඒ භික්ෂුව අර කාමයට වැටෙන්න ඕන කියන හිත සම්පූර්ණයෙන් අත්හැරියා. ඒ විතර්කේ යලි යලි නැගී එන්නේ නැති. හැබැයි ඒ විතර්කේ සම්පූර්ණයෙන්ම නැති කළා. ඒ නැති කරේ මත්තේ විඳින්න තියෙන ලෞතුරු සැපේ බලාපොරොත්තු වෙයි. අවසානයේ රහතන් වහන්සේ නම බවට පත් වෙලා සංසාර දුකින් නිදහස් වුණා. ඒ නිසා පින්වතුනේ මේ ලෞතුරු බුදු සසුනක අමෘත නිර්වාණය කියලා කියන්නේ ජීවිතයක ලබන්න තියෙන අග්‍රම සැපය. ඒ අග්‍රම සැපේ කැමතිව සුළු වූ කම් සැපේ අත්හැරියා නුවණැත්තෝ. දැන් අපි ගත්තොත් එහෙම අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතය එහෙමයි. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ ගත්තොත් එහෙම උපතිස්ස තරුණයා කියලා කියන්නේ මහා ධනවත් බ්‍රාහ්මණ පවුලක වැඩිහිටිම දරුවා. ඒ ධන සම්පත් දීපල ඔක්කොම අත්හැරියා. මොගලන් මහරහතන් වහන්සේ ගත්තත් මේ මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණ වංශී බොහෝම ධනවත් පවුලක කෙනෙක්. ඒ ඔක්කොම අත්හැරියා. ආනන්ද ස්වාමීන් වහන්සේ රජපවුලක, නන්දයන් වහන්සේ රජපවුලක. මේ හැමෝම ලෞතුරු සැපය කැමතිව අර හීන වූ කම් සැපය අත්හැරලා දාලයි අවසානයේ පින්වතුනි අග්‍ර සැපය කියන එක සාක්ෂාත් කළේ. ඉතින් මේක තමයි මේ ජීවිතේ සැපවත් කරගන්න ක්‍රමය. අපි මේ ක්‍රමේ හරියට අල්ලගත්තොත් එහෙම අපිට ලෝකෝත්තරව හෝ ලෞකිකව හෝ දියුණුවක් කරා යන එක මේ ලෝකේ කාටවත් නවත්තන්න බෑ. මොකද අපි කරුණු සලකලා බල වඩාත් වටිනා දේ වෙනුවෙන් වටිනාකමින් අඩු දේ අත්හැර යනවා. ඒ හින්දා මේක හොඳට තමන්ගේ ජීවිතයට ගලපා ගන්න. තෝරා බේරා ගන්න. ඒ තෝරා බේරාගෙන තමන්ගේ ජීවිතය තුළ පින්වතුනේ ජීවිතය සම්බන්ධයෙන් හැරිලා කල්පනා කරලා බලන්න. මගේ ජීවිතේ මත්තෙහි සැප විඳීම පිණිස වටින්නේ මොනවද? මත්තෙහි මගේ ජීවිතයට සැපේ උපදින්නට බාධා කරන කාරණා විදිහට තියෙන්නේ මොනවද? අන්න එහෙම බලන්න. එහෙම බලනකොට අපිට පෙනෙන්න ගනීවි අපේ ළඟ දුර්වලතා අකුසල් තියෙනවා. අපි හිතමු ප්‍රාණඝාතය කර ඉන්නවා. දැන් ප්‍රාණඝාතය කිව්වහම ඇතැම් කෙනෙක් ඒක නිකන් වාදයක් විදිහටනේ ගන්නෙ. ඇතැම් කෙනෙකුට මේ ප්‍රාණඝාත අකුසලයේ කියන එක ගැන කතා කරන්න ගියොත් එහෙම ඒක කෙනෙකුට මේ වාදයකට කාරණාවක්. අර්ථ වශයෙන් තෝරාගෙන නැහැ. අපි හිතමු මේ ජීවිතේ අපිට මధుරයක් කන එක සුළු මොහොතකට ඉවසන්න බෑ. ඒ මధుරවාට අපි තලලා මරනවා. මధుරවා විදින එකෙන් දැනෙන වේදනාව වෙනුවට අපි චූටි සැපය එකතු කරගන්න මහන්සි ගන්නවා. අපි මේ ජීවිතේ ප්‍රාණඝාත කර හිටියොත් එහෙම ඒ ප්‍රාණඝාතයේ වෙනුවෙන් අනාගතේ මොන වගේ බරපතල වූ දුක්ඛං කටළු උපදීද අන්න හිතලා බලන්න ඕන කාරණාවක්. මේ ජීවිතයේ තරුණ වයසේදී මේ ජීවිතේ යම් හැඩකාර විදිහට ඉන්න කාලයේදී ඔන්න කෙනෙක් වැරදි කාම සේවනයට යොමු වෙනවා. අපි හිතමු ලෝකෙටම කොලේ වහලා උක කළා කියලා. කාටවත් අහුවෙන්නේ නැති වෙන්න වැරදි කාම සේවනය කළා. බිරිඳ ස්වාමියාටවත් අහුවෙන්නේ නැති වෙන්න මේක ගානට කරගත්තා. මේ ජීවිතේ වින්දා සතුටක්. ඒක බොහොම తాවකාලික ලාමක සතුටක්. හැමෝටම හොරින් අපි ඒ සතුට වින්දත්. ඒ වෙනුවෙන් හැදෙනවා කර්මයක්. ඒ හැදෙන කර්මේ බොහොම බිහිසුණු වූ කටුක වූ කර්කශ වූ විපාක උපදිනවා. එතකොට මේ ජීවිතයේ සුළු සතුට වැළඳ ගන්න අපිට අනාගතේ මහා දුක්ගින්නක් වැළඳ ගන්න සිද්ධ වෙනවා. අන්න තෝරා බේර ගන්නවා. ඒ තෝර බේර ගත්තාම මේ ජීවිතේ වැරදි කාම සේවනය කරලා විඳින්න තියෙන සුළු සැපය අපිට සැනකින් අත්හැරලා දාන්න පුළුවන්. මේක මට ඕනේ නැහැ. මේක කරන්න ගියොත් එහෙම මට අනාගතේ සැප නැතුව යනවා. අන්න තෝරගත්තා.
අපි හිතමු මේ ජීවිතේ යාළුවොත් එක්ක එකතු වෙලා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා විනෝද වීමක් තියෙනවා. යාළු මිත්‍රයෝ ඥාති හිතවතුන් එක්ක එකතු වෙලා චුට්ටක් බීලා දැතැමු කියන්නේ අපි ওই වෙරි වෙන්න බොන්නේ නෑනේ. අපි මේ පොඩ්ඩක් සතුට වෙනුවෙන් බොන්නේ. සතුට වෙනුවෙන් කට්ටියත් එක්ක එකතු වෙලා අපි බොනවා. බීලා අපි රණ්ඩු කරන්නේ කාටවත් වැරද්දක් කරන්නේ. එහෙම කියන අය ඉන්නේ. එතකොට එයා සුළු සතුටක් මේ ජීවිතේ විඳිනවා. ඒ සුළු සතුට විඳීම වෙනුවෙන් එයා කැප කරලා තියෙන්නේ මොකද්ද? එයා කැප කරලා තියෙන්නේ මහා සැපය. මේ සාංශාරික ගමනේ කෙනෙක් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර හිටියොත් එයාට විශාල සැපක් උපදිනවා. ඒ විශාල සැපය එයා කැප කරලා මේ මත්පැන් වීදුරුවක් වෙනුවෙන්. එහෙම නෙවෙයිනේ කළ යුත්තේ. මේ ජීවිතේ ඒ සුළු සැපය අපි කැප කරලා දාන්න ඕන මත්ෙහි විඳින්න තියෙන මහා සැපය වෙනුවෙන්. ආන් එහෙමයි තේරුම් ගත යුත්තේ. ওই විදිහට මේ කාරණේ තෝරා බේරා ගත්තොත් පින්වතුනේ අපි හැමෝටම පුළුවන් වේවි බොහොම ලස්සන ජීවිතයක් හොඳ වැඩපිළිවෙලක් සහිත ජීවිතයක් අපි මේ ජීවිතය ඇතුලේ හදාගන්න. ඒ උදෙසා මඟ පෙන්වීම අපගේ ශාස්ත්‍රඥ වහන්සේ විසින් සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ. ඒ මඟ පෙන්වීම තුළ අපිට ධර්මයේ විමසලා බලනකොට තේරෙනවා සම්පූර්ණයෙන්ම තියෙන කැපකිරීම. ඒ කැප කරන්නේ අපි මේ ජීවිතේ අපිට තියෙන යම් නිදහසක් තමයි. අපි ගත්තොත් ශාසනයට පැමිණි කෙනා සිල්වත් වෙනවා කියලා කියන්නේ කැපකිරීමක්. එයා කැප කරනවා. ඒ සීලය තුල ආරක්ෂා වෙන්න යනකොට සාමාන්‍ය මිනිස්සු සතුටු වෙන ඇතැම් කාරණා අත්හැරලා දාන්න සිද්ධ වෙනවා. හැබැයි එයා සිල්වත් වෙනවා. සීලය තුලින් ලැබෙනවා නම් යම් සතුටක්. සීලය තුලින් ලැබෙනවා නම් යම් සොම්නසක්. ඒ සීලයෙන් ලැබෙන සතුට සොම්නස එයා අනාගතේ ලබන එකක්. ඊළඟට කෙනෙක් ඉන්ද්‍රිය සංවර කරනවා කියලා කියන්නේ කැපකිරීමක්. මේ ඉදurන් අසංවර කරගෙන වාසය කිරීම තුලත් යම් සැපයක් සොම්නසක් තියෙනවා මේ ජීවිතේ తాවකාලික එකක්. හැබැයි ඒක සුළු එකක්. ඉන්ද්‍රිය සංවර කරොත් විඳින්න ලැබෙනවා අග්‍ර වූ සැපයක්. ආන්න එහෙමයි මේක තේරා බේරගත යුත්තේ. ශාසන ප්‍රතිපදාව තුල සම්පූර්ණයෙන්ම තියෙන්නේ මහා සැපයක් බලාපොරොත්තුව සුළු සැපය අත්හැරලා දැමීම. ඒක තමයි ශාසන ප්‍රතිපදාව තුළ සම්පූර්ණයෙන්ම තියෙන එක. ඒ තුලින් තමයි මිනිසෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම දියුණුව කරා යන්නේ. ශාසනයේ පින්වතුනේ ජීවිතයක් සම්පූර්ණයෙන් දියුණු කරගන්න තියෙන තැන එතන තියෙන ක්‍රමේ ඕක. එතකොට අග්‍ර සැපේ කරා යන්න තියෙන ක්‍රමෙත් ඕක නම් මේ ජීවිතය ඇතුලේ සුළු සැපයක් හෝ කරා අපිට යන්න තියෙන්නේ ඔන්න ඔය ක්‍රමයටම තමයි. ජීවිතය සාර්ථක වෙනවා. මේ ක්‍රමය හොඳට ගලපා ගත්තොත් බුදුරජාණන් වහන්සේ කොහොමද ඒක වදාලේ? මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං. මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙන කෙනාට ඒ වෙනුවෙන් සුළු සැපේ අත්හරින්න පුළුවන් වෙන්නම ඕන. ඔබ දැන් මේ මොහොතේ ඉඳන් තමන්ගේ ජීවිතය ගැන හොඳට කල්පනා කරන්න පටන් ගන්න. මගේ ජීවිතේ අත්හල යුතු සුළු සුළු සැප මොනවාද? මට මේ ජීවිතේ දියුණුවටත් බාධා කරන ඊළඟට මට පරලෝ ජීවිතේ යහපත පිණිසත් බාධා කරන අත්හල යුතු දේවල් මොනවද? මං ඒ දේවල් අත්හරින්න ඕන කියන තැනට ඔබ එන්න ඕන. ඔබ මේ බණපද අහන තරුණයෝ ඉන්න පුළුවන්. ඉගෙන ගන්න වයසේ දූල පුතාලා ඉන්න පුළුවන්, වැඩිහිටියෝ ඉන්න පුළුවන්. ඒ එක එක්කෙනා තම තමන්ගේ ජීවිතේට මේක ඒ විදිහට ගලප ගන්න. ගලපාගෙන තමන්ගේ ජීවිතේ අත්හල යුතු
ඒ සුළු සුළු කාරණා මොනවාද කියන එක තමන්ම හැරිලා බලන්න. ඒ හැරිලා බලලා ඒව අත්තර ගන්නට දක්ෂකමක් තම තමන්ට තියෙන්න ඕන. චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. නුවණැත්තෝ මේ ජීවිතේ විපුල වූ සැපයක් කැමතිව සුළු සුළු දේවල් අත්තර දමන්නේමය. ආන් එතෙන්ට තමයි මේ ජීවිතේ අපි අරගන්න ඕනේ නුවණැත්තන්ගේ ගොඩට. නුවණැත්තෝ යම් විදිහකට කටයුතු කළාද ඒ නුවණැත්තෝ කටයුතු කරපු ආකාරයෙන්මයි අපි කටයුතු කළ යුත්තේ. ඒ තුලින්මයි අපිට ජීවිතේ මහත් වූ සැපයක් කරා අරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ මහත් වූ සැපයට ගියපු කෙනාට අර අත්හැරියේ හීන වූ සුළු සතුටක් සුළු සැපයක් කියන එක දැනෙනවා. දැන් ඔබ අහලා ඇතිනේ බද්දිය කියන මහරහතන් වහන්සේ. බද්දිය මහරහතන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනේ පැවිදි වෙන්න පෙර මහා රජෙක්. පුදුමාකාර රාජකීය සැප සම්පත් තිබ්බ කෙනෙක්. රාජකීය සැප සම්පත් වලින් ආඩ්‍ය වෙලා සුව පහසු රජ මාලිගාවල මහා ආරක්ෂා ඇතිව එහෙම හිටපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහනකොට ඒ ධර්මයේ නුවණින් කල්පනා කරද්දී තේරෙන්න ගත්තා මේ අල්ලාගෙන ඉන්නේ සුළු සැපයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ කියා දෙන්නේ නම් මහා සැපයක්. එහෙම තේරුණා. ඒයි තේරුනේ නුවණැත්තෙක් නිසා. නුවණ තියෙන කෙනෙක් නිසා ගොඩක් වටින්නේ මොකක්ද කියලා තේරුණා. තේරලා ඉතින් බුද්ධ ශාසනය උන්න පැවිදි වුණා. පැවිදි වෙලා ඊටාම ටික කාලයයි මේ ජීවිතේ ලබන්න තියෙන උතුම්ම සැපය වටිනාම සැපය අරහත්ත්වේ සාක්ෂාත් කළා. රහතන් වහන්සේ බවට පත් වුණාට පස්සේ මේ බද්දිය මහරහතන් වහන්සේගේ තිබුණා විශේෂ ලක්ෂණයක්. හුදකලාවේ වනපියසේ වැඩ ඉද්දී උන්වහන්සේට උදානයක් පහළ වෙනවා. අහෝ සුඛං අපේ තියෙන සැපයක්. අහෝ සුඛං අපේ තියෙන සැපයක් කියලා කියවෙනවා. මෙහෙම කියවෙනකොට අනිත් භික්ෂුන් වහන්සේලාට ওই වනේ භාවනා කර කර ඉන්න භික්ෂුන්ට ඕක ඇහෙනවා. අපේ සැපයක්. අපේ මෙහෙමත් සැපයක්. මෙහෙම කියනවා ඇහෙනවා. එතකොට ධර්මය අවබෝධ නොකරපු භික්ෂුන් කල්පනා කළා මේ රුක් සෙවණක වාඩි වෙලා අපේ සැපයක් කියන්න තරම් මොකද්ද තියෙන සැපේ? එකත් එකටම මෙහෙමයි වෙනව ඇත්තේ. අපේ මේ බද්දිය තෙරුන්ට ගිහි කාලේ විඳපු රජ සැප මතක් වෙනවා ඇති. ඒ රජ සැප මතක් වෙනකොට ඒක සිහි කර කර තමයි ඔය අපේ සැපයක් අපේ මෙහෙමත් සැපයක් කියලා මේ කියන්නේ කියලා භික්ෂුන් එහෙම හිතුවා. හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ මේ බද්දිය තෙරුන්ට ගිහි ජීවිතයට ආසා ඇති වෙලා වගේ ආයමත් ගිහි වෙන්න හිතනවා වගේ රජසැප මතක් කර කර උදන් අන්නනවා කියලායි අපිට හිතෙන්නේ අපේ සැපයක් කියලා මේ වනේ ඉද්දී කියනවා අපිට ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ කාරණේ දැනගෙනම මේ බද්දිය තෙරුන්ව ගෙන්නවා. ගෙන්නලා අහනවා ඇත්තද බද්දිය ඔබ මේ අහෝ සුඛං කියන වචනයක් මේ වනපියස මැද කියනවා කියන්නේ. කිව්වා ස්වාමීනි එහෙමයි. බද්දිය මේ වනපියසක් මැද ඉඳගෙන අහෝ සුඛං කියා උදන් අනන්ට හේතුව මොකද්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පෙර මගේ ජීවිතේ රාජකීය ජීවිතයක්. මං මහා ආරක්ෂා සංවිධානයක් මැද තමයි ජීවත් වුනේ. හැම මොහොතකම මගේ වටේ ආයුධ තියාගෙන රැකවල්ලු හිටියා. මං ජීවිතේට ආරක්ෂාවක් එච්චර තරව සංවිධානය කරගෙනත් ස්වාමීනි මගේ හිතේ බය ඇරුන්නේ. මගේ සේනාව වටේ කොච්චර හිටියත් මට හිතෙනවා සතුරෙක්ගෙන් මට අනතුරක් වෙන්න පුළුවන් කියලා.
ඒ බිහිතිය මගේ හිතෙන් එරුන්නේ. හැබැයි ස්වාමීනි මේ ශාසනය තුල මං අභ්‍යන්තර ආරක්ෂාවක් ඇති කරගත්තා. දැන් හැබෑවටම මට ආරක්ෂාවක් තියෙනවා. ඒ ආරක්ෂාව සහිතව තනියම මං වනපියසේ ඉන්නවා. ඒ වනපියසේ ඉද්දි මට එක නිමේෂයකට එක මොහොතකට එක හිතුවිල්ලක් හිතෙන්නේ නැහැ කිව්වා. මේ ජීවිතේ සම්බන්ධයෙන් බයක්. හප්පේ තියෙන සැපයක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉස්සර රාජකීය භෝජන මං වැළඳුවේ. ඒ භෝජනේ වළඳන්ට පෙර මගේ ඉන්න අමාත්‍යවරු රජුරුවන්ගේ ආහාරය ප්‍රවේශම් සහකතද කියලා කල්ලාතුව පරීක්ෂා කරලා මට කෑම එක දෙන්නේ. ඒ පිරිස චෙක් කරලා දීපු කෑම එකත් මං අනුභව කරන්නේ සැකයෙන්. කවුරු හරි කුමන්ත්‍රණකාරයෙක් මේකට වහදාලා තියෙයිද කියලා. ස්වාමීනි දැන් මං නන්නාඳුනන පිරිසක් මැදට පාත්තරය අරගෙන ගිහිල්ලා කාගෙන් හරි ලැබෙන පිණ්ඩපාතයක් මම වළඳනවා. මට අංශු මාත්‍ර සැකයක් නැහැ. මං සැපසේම ඒ පිණ්ඩපාතේ දානේ වළඳලා සුවසේ ඉන්නවා. අපේ තියෙන සැපයක්. ස්වාමීනි ඉස්සර මගේ ළඟ තිබුණේ රන් භාජන. ඒ රන් භාජන සම්බන්ධයෙන් හැමතිස්සෙම රැකවරණයක් ඕන වුණා. මොකද මේ වටිනා එව්ව හොරකම් කරන්න පුළුවන්. ස්වාමීනි දැන් මගේ ළඟ තියෙන්නේ මැටි භාජනයක්. ඒ මැටි භාජනයේ සම්බන්ධයෙන් මට කිසි බයක් නැහැ. මේක මොකෙක්වත් හොරින් ගනීද කියලා. ස්වාමීනි මේ පැවිද්ද නම් මට සැපයක්මයි. ස්වාමීනි తాවකාලික වූ රජ සැපය තමයි ඉස්සර මං සැපය කියලා හිතාගෙන හිටියේ. හැබැයි දැන් සම්බුද්ධ ශාසනයක් තුල උපදවා ගන්නා ලද උතුම් සැපයක් මගේ ළඟ තියෙනවා. ඒ සැපය දකින්න කොටයි මට තේරෙන්නේ අත්හැරලා දැම්මේ හීන වූ සැපයක් බව. දැන් නෝය ස්වාමීනි සැප තියෙන්නේ හප්පේ තියෙන සැපයක් කිව්වා. එතකොටයි භික්ෂුන් වහන්සේලා දැනගත්තේ මේ වැඩ ඉන්නේ රහතන් වහන්සේ නමක් කියලා. ආන් ඒ නිසා වින්වතුනේ අපේ ජීවිතවල අපි මේ කැපකිරීම කරන්න ඕන. මේ කැපකිරීම කළොත් තමයි අපේ ජීවිතේ සුන්දර ජීවිතයක් බවට පත් කර ගන්න ලැබෙන්නේ. ඊතා විශාල සැප බලාපොරොත්තුෙන් සුළු වූ සැප. තමන්ගේ ජීවිතේ ප්‍රමාදයට පත් කරන සුළු සතුට ඔබ අතහරින්න ඕන. දුවෙක් පුතෙක් වෙන්න පුළුවන්, තරුණයෙක් වෙන්න පුළුවන්, වැඩිමහල් කෙනෙක් වෙන්න පුළුවන්. නුවණින් සලකලා තමන්ගේ ලාමක සතුටවල් අත්හැරලා දාන්න. ඊතා විශාල සැපයක් හැමතිස්සෙම ඉලක්ක කරගන්න. ලෞතුරු ජීවිතයට වේවා, ලෞකික ජීවිතයට වේවා, ඕන් ඔය අදහස හොඳට ඇති කරගන්න. ඉගෙන ගන්න වයසේ දරුවෙකුට පුළුවන්කම තියෙන්න ඕන අධ්‍යාපනයේ සාර්ථකත්වයේ වෙනුවෙන් මේ තියෙන ලාමක සතුටුවි අත්හරින එක. ටෙලි නාට්‍ය බලනේවා, චිත්‍රපටි බල කල් ගෙවනේවා, ගේම් ගහ කල් ගෙවනේවා. ඊළඟට අනිකුත් යාළුවොත් එක්ක එකතු වෙලා නොඑක ලාමක සතුටවල තියෙනවනේ. දුවේ පුතේ මේවා අත්හරින්න, මේවා කැප කරන්න හොඳට ඉගෙන ගන්න. ඒ ඉගෙනගෙන අධ්‍යාපනය තුළින් දියුණු වුණාට පස්සේ ලැබෙන සැපයට සතුටට ඒකට ආස කරන්න. තරුණ වයසේ කෙනෙක් නම් තමන්ගේ ජීවිතයේ අනාගතේ යම් පිළිවෙලක් වුණාට පස්සේ සතුටක් සැපයක් තියෙනවනේ. හොඳට ගෙයක් දොරක් හදාගෙන හොඳ රස්සාවක් කරලා දියුණු වුණාම සතුටක් සොම්නසක් තියෙනවා. ඒකට ආසා කරලා මේ දැන් තියෙනවා නම් ලාමක සතුටවල් මත්පැන් බිබී සතුට වෙන ඒවා, යාළුවොත් එක්ක කාලේ නාස්ති කර සතුට වෙන ඒවා, ඊළඟට මේ සල්ලාලකම් ආදීන් සතුට වෙන ඒවා අතහරින්න. මිනිසෙක් විදිහට මේ ජීවිතේ අපි හැමෝම මැරිලා යන අය. පරලොව ජීවිතේ සැපයක් කැමතිව තනියම මෙහින් මැරිලා තනියම කොහේ හරි උපදිනකොට ඒ මතු අනාගත ජීවිතේ සැපයක්, සොම්නසක්, සතුටක් කැමතිව මේ ජීවිතේ යම් අකුසල් වලින් සතුට වෙනවා නම් ඒවා කැප කරන්න. හොඳට කුසල් වඩන්න. අමාරුවෙන් හරි පින් කරන්න. සිත කය වචනය
සංවර කරගන්න මහන්සි ගන්න. සිල්වත් වෙන්න මහන්සි ගන්න. ඒ තුලින්මයි අපිට අපේ ජීවිතේ සාර්ථක කරගන්න අවකාශ ලැබෙන්නේ. ඒ නිසා මේ කාරණේ හොඳට අද ගලපාගෙන අද ඉඳලා ඔබ හදාගන්න පටන් ගත්තොත් ඔබේ ජීවිතේ සුන්දර වේවි. එතකොට ඔබට ඇත්තටම කියන්න පුළුවන් හැම උදාසනකම මගේ ජීවිතේ ලබන උදෑසනවල නම් සුපින්බරයි කියලා. ඒ නිසා හැම දිනාට සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය මුණ ගැහිච්චි මේ ජීවිතය තුළ සුන්දර ජීවිතයක් සැපවත් වූ ජීවිතයක් ඇති කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පළමු කොට සක්දිවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් ඒ වගේම ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ සියලු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණයේ ආශිර්වාදය අප හැම දිනාටම දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියන්ටත් ගෞතම ශාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමේ පින්කම සිදු කරන ඒ සුපින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සෝමපාල දෙදියගල පියාණන්ටත් එම්.කේ. ධර්මදාස පියාණන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඥාතීන්ට මේ දුක්ඛිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ඔක්තෝබර් මාසයේ ජන්මදිනයේ සමරන පින්වත් දයා දෙදියගල මෑණියන්ට, වසන්ත ජයදේව පියාණන්ට, පුෂ්පිත කළුතර සොහොයුරාට, චමිලා දර්ශනී සොහොයුරියට සහ චූලංග චම්පික සොහොයුරාට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් සුවසේ ධර්මයේ හැසිරීමට අවස්ථාව ලැබේවා. ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා පින් අනුමෝදන් කරනවා. දයාවතී රත්නායක මිත්තණියටත්, විමලා මාපලගම මෑණියන්ටත්, මල්කාන්ති නාගහවත්ත මෑණියන් ඇතුළු ඒ පවුල්වල සියලු සහෝදර සහෝදරියන්ට, දූපුතුන්ට සහ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට, ඒ වගේම කරුණාපාල ලේකම්වත්ත මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. අද ධර්ම දානයේ සිදු කරනු ලබන ගාල්ලේ පදිංචි පින්වත් දයා දෙදියගල මහත්මිය ඇතුළු ඒ දූදරු පිරිසටත්, නිතිලා දෙදියගල මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ගාල්ල වැලිපත පදිංචි වසන්ත ජයදේව මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එම්.කේ. චන්ද්‍රකාන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට සහ උපාලි ජයරත්න මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පින් එක ලෙසම අනුමෝදන් වෙලා ඒ පින්වතුන්ලා කරන කියන රැකී රක්ෂා ආදී සියලු කටයුතුත්, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ සියලු දේත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව තවදුරටත් තමන්ගේ ජීවිතේට සුවසේ පින් කරගන්නට ලැබේවා. සුවසේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්නට ලැබේවා. ජීවිතයට යහපත සලසන උතුම් කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර නොඅඩුවම ජීවිතයට ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් ගෞතම සසුන තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.